ඕම් ශාන්ති 2022 ජූනි මාස 20 වන දින උදෑසන මුරලි බාප්දාදා මදුබන් මුරලි සාරය සුමිහිරි දරුවනි සෑම දෙයක්ම විනාශ වීමට ඉතා ආසන්න බැවින් ඔබගේ සිරුර ඇතුළුව එය දැසින් දකින සියලු දේ අමතක කර දමා ඒකායන පියා පමණක් සිහිපත් කරන්න. ප්‍රශ්නය ස්වර්ණමය යුගයේ රාජකීය තත්ත්වයක් හිමි කර ගැනීමේ ලොතරැය දිනා ගැනීම සඳහා ඔබ දැරිය යුතු උත්සාහය කුමක්ද? බාබාගේ පිළිතුර 1. ස්වර්ණමය යුගයේ රාජකීය තත්ත්වයක් හිමි කර ගැනීම සඳහා තමන් වෙත සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඔබ තුල කිසිම නරක භූතයක් නොමැති බව තහවුරු කරගන්න. නරක භූතයන් සිටින්නේ නම් ඔබට ලක්ෂ්මී විවාහ කර ගැනීමට නොහැකි වෙයි. රජෙක් වීම සඳහා ඔබ මෙහිදී පුරවැසියන්ද නිර්මාණය කළ යුතුයි. අංක 2. ඔබ මෙහිදී නොහඬා සිටිය යුතුයි. යම් ශාරීරික ජීවියෙක් සිහි කරමින් ඔබ කම්පනයට පත්වී සිරුරත් හරින්නේ නම් ඔබගේ තත්ත්වය විනාශ වෙයි. ඔබ පියා සිහිපත් කිරීමට උත්සාහ දැරිය යුත්තේ මේ නිසාය. අද බාබාගේ ගීතය අද නැතිනම් හෙට අඳුරු වලාකුළු විසිරියයි. ඕම් ශාන්ති. ශිව බාබා ඕම් ශාන්ති කියයි. පසුව මෙම ජීවාත්මයද ඕම් ශාන්ති කියයි. එම කෙනා පරමාත්මය වන අතර මෙම කෙනා ප්‍රජාපිතාය. මෙම ජීවාත්මය ඕම් ශාන්ති කියන අතර දරුවන්ද ඕම් ශාන්ති කියයි. ඔබ තමන්ගේ ධර්මය දැන සිටිය යුතුයි. මිනිසුන් තමන්ගේම ධර්මය ගැන නොදනී. ඕම් ශාන්ති යනු ජීවාත්මය වනමා සාමයේ ප්‍රතිරුවකි. ජීවාත්මය තුළ මනස සහ බුද්ධිය ඇතුළත්ය. ඔවුන්ට මෙය අමතක වී මනස ගැන පමණක් හැඳින්වීමක් කරයි. ජීවාත්මයට සාමය ලැබෙන්නේ කෙසේද කියා ඔවුන් විමසන්නේ නම් ඔවුන්ට පවසන්න. අපූරුයි. මෙය ඇසිය යුතු දෙයක්ද? ජීවාත්මයක් යනු සාමයේ ප්‍රතිමූර්තියක්. සාමදේශයේ නිවසියෙක්. ඔබට එහිදී සාමය ලැබේ. ජීවාත්මයක් තම සිරුර අත්හරින විට ඔහු නිහඬ වෙයි. මෙය මුළු ලෝකයයි. සියලුම ජීවාත්ම ඔහුගේ චරිත කොටස් සංග දැක්විය යුත්තේ එය තුලයි. ඔබට ක්‍රියා සිදු කිරීමට තිබෙන විට ඔබ නිහඬවන්නේ කෙසේද? සාමය ලබා ගැනීම පිණිස මනුෂ්‍යයන් බොහෝ සෙසරයි. ජීවාත්ම වන අපගේ ආදිතම ධර්මය සාමය බව ඔහු නොදනී. ජීවාත්මයන්ගේ ධර්මය ගැන ඔබ දැන් දන්නවා. ජීවාත්මයක් තිතක් වැනිය. පියා විස්තර කර තිබෙන්නේ සෑම කෙනෙක්ම පවසන්නේ අශාරීරික පරමාත්ම ජීවයට නමස්කාර වේවා. පරම පියා ලෙස හැඳින්විය හැක්කේ ඒකායන ඔහු පමණයි. ඔහු
අශාරීරික වන අතර ඔහුට මෙසේ පවසයි. ශිව පරමාත්මයට නමස්කාර වේවා. ඔබගේ බුද්ධියේ යෝගාව දැන් තිබෙන්නේ ඒ දෙසටයි. සියලුම මනුෂ්‍යයන් සිටින්නේ ශරීර අවධානයෙනි. ඔවුන්ගේ යෝගාව තිබෙන්නේ පියා සමග නොවේ. සෑම දෙයක්ම ඔය දරුවන්ට විස්තර කෙරෙනවා. මෙසේ කියයි. බ්‍රහ්ම දේවතාවට නමස්කාර වේවා. කිසිදා පරමාත්ම බ්‍රහ්මාට නමස්කාර වේවා යයි නොකියයි. පරමාත්ම ජීවයේ ලෙස හැඳින්විය හැක්කේ එක්කෙනෙක් පමණයි. ඔහු නිර්මාණකරුයි. ඔබ ශිව බාබාගේ දරුවන් බව ඔබ දන්නවා. ඔහු බ්‍රහ්මාගේ මාර්ගයෙන් ඔබව නිර්මාණය කර ඔබව ඔහු සතු කරගත්තා. ඔහුට උරුමය ලබා දීම පිණිස ඔහු බ්‍රහ්ම ජීවාත්මයවත් ඔහු සතු කරගත්තා. බාබා බ්‍රහ්ම ජීවාත්මයට මෙසේද පවසයි. මා සිහි කරන්න. ඔහු බීකේ වරුන්ටද පවසන්නේ ඔහුව නිරන්තරයෙන් සිහිපත් කර ශරීර පිළිබඳ අවධානය අත්හරින ලෙසයි. මේවා ඥාන කරුණය. අප උපත් 84ක් ගෙන ඇති අතර අපගේ සිරුරු දැන් දි รา පත් වී තිබේ. ඒවා රෝගී සහ අසනීප වී තිබේ. ඔය දරුවන් සම්පූර්ණයෙන්ම රෝගවලින් නිදහස්ව සිටියා. සුවර්ණම යුගයේදී රෝග නොතිබුණි. සෑම කෙනෙක්ම සදා නිරෝගී වූ අතර කිසිවෙකු කිසිදා බංකොලොත් වූයේ නැත. ඔබට දැන් ඔබගේ උපත් 21 උරුමය ලැබෙන අතර එබැවින් ඔබට බංකොලොත් විය නොහැක. මෙහි සෑම කෙනෙක්ම නොකඩවා බංකොලොත් වෙයි. ඔවුන් මෙසේ ගායනා කරන බව දරුවන්ට විස්තර කර දෙන ලදී. පරම පිතා ශිව පරමාත්මයට නමස්කාර වේවා. ඔවුන් බ්‍රහ්මාට පරමාත්මයයි නොකියයි. ඔහුට කියන්නේ ප්‍රජාපිතා එනම් ප්‍රජාවගේ පියා කියාය. දේවතාවන් සිටින්නේ සූක්ෂම දේශයේය. මෙම ප්‍රජාපිතා ඉන්පසුව සුරංගනාවක් වන බව කිසිවෙකු නොදනී. සූක්ෂම කලාපයේ නිවැසියෙක් වීම යනු සූක්ෂම ශරීරයක් ඇත්තෙක් වීමය. දැන් පියා ඔය දරුවන්ට පවසා ඇත්තේ නිරන්තරයෙන් මා සිහි කරන්න. ඔබ අශාරීරික වන අතර මාද අශාරීරිකයි. ඔබ නිරතුරුව මා සිහි කර සියලුම ශාරීරික ජීවයන්ගෙන් ඔබගේ බුද්ධියේ යෝගාව ඉවත් කළ යුතුයි. ඔබගේ සිරුර ඇතුළුව විදෑසින් දකින සෑම දෙයක්ම විනාශ වීමටයි යන්නේ. එවිට සාම දේශය හරහා ඔබට සතුරු දේශයට යාමට සිදුවේ. ඔබ තුල එම සතුරු දේශයට එනම් ක්‍රිෂ්ණාගේ දේශයට ආශාවක් තිබේ. එබැවින් පියා පවසන්නේ සාම දේශය සහ සතුටු දේශය සිහි කරන්න. ස්වර්ණමය යුගයේ පාරිශුද්ධත්වය සාමය හා සතුට තිබෙන නමුත් එයට සාම දේශයයි කිව නොහැක. ඔබ
ක්‍රියා සිදු කළ යුතුයි. ඔබ පාලනය කළ යුතුයි. එහි මායා නොසිටින බැවින් ඔබ ස්වර්ණම යුගයේ සිදු කරන ක්‍රියා පාපකාරී ක්‍රියාවන් නොවේ. මේ වටහා ගැනීමට ඉතා පහසුයි. එය බ්‍රහ්මාගේ දිවා කාලය වන අතර දහබලයේදී ඔබගේ পায় පැටලෙන්නේ නැත. ඔබගේ পায় පැටලෙන්නේ අඳුරු රාත්‍රියේදීය. එබැවින් චක්‍රයෙන් භාගයක් භක්තිය බ්‍රහ්මාගේ රාත්‍රිය වන අතර චක්‍රයෙන් භාගයක් බ්‍රහ්මාගේ දහවලයි. බාබා විස්තර කර ඇත්තේ සමහර ස්ථානවල මාස 6ක් දිවා කලත් මාස 6ක් රාත්‍රියක් තිබේ. කෙසේ වෙතත් ඒ ග්‍රන්ථවල විස්තර කර නැත. ග්‍රන්ථවල වූ බ්‍රහ්මාගේ දහවල සහ බ්‍රහ්මාගේ රාත්‍රිය ගැන විස්තර කර තිබේ. විෂ්ණුගේ රාත්‍රිය කියා ඔවුන් පවසන්නේ නැත්තේ ඇයි? එහි එම කෙනාට එනම් විෂ්ණුට ඥානය නොමැත. මේ බ්‍රහ්මාගේ සහ බ්‍රහ්ම කුමරු කුමරියන්ගේ අසීමිත දහවල සහ රාත්‍රිය බව ඔය බ්‍රාහ්මණයන් දන්නවා. ශිව බාබාගේ දහවල සහ රාත්‍රිය යයි ඔබට කිව නොහැක. චක්‍රයෙන් භාගයක් අපට දහවලත් චක්‍රයෙන් භාගයක් අපට රාත්‍රියක් තිබෙන බව ඔය දරුවන් දන්නවා. ක්‍රීඩාව එබඳුය. සන්‍යාසීන් ගෘහස්ත මාර්ගය ගැන නොදනී. ඔවුන් සිටින්නේ හුදකලා මාවතේය. ඔවුන් දිව්‍ය ලෝකයේ සහ අපාය පිළිබඳ කාරණාව නොදනී. දිව්‍ය ලෝකයේ පැමිණියේ කොහි සිටද කියා ඔවුන් විමසයි. මන්ද ග්‍රන්ථවල පවා ඔවුන් සුවර්ණම යුගය අපාය බවට පරිවර්තනය කර ඇත. බාබා දැන් ඔබට ඉතා මිහිරි දේවල් පවසනවා. ඔහු පවසන්නේ දරුවනි, මා ශාරීරිකයි. ඥානයේ මහා සාගරයයි. මෙම ඥානය දීමේ මගේ චරිත කොටස ඉස්මතු වන්නේ මේ කාලයේදීය. පරම පියා ඔහුගේම හැඳින්වීම ලබා දෙයි. මගේ මෙම ඥානය භක්ති මාර්ගයේදී මතුවන්නේ නැත. එකල පැවතෙන සියලුම චාරිත්‍ර වාරිත්‍ර අයත් වන්නේ භක්ති මාර්ගයටයි. නාටකයට අනුව බැතිමතුන් කෙනෙක්ව කුමන හැඟීමකින් වන්දනා කරන්නේද එම කෙනාගේ දර්ශනයක් ඔහුන්ට ලබා දීමට උපකරණය වන්නේ මායි. එකල ඥානයේ කොටස මගේ ජීවාත්මය තුළ ඉස්මතු වී නොතිබේ. එය දැන් ඉස්මතු වෙනවා. ඔබගේ තැටිය උපත් 84කින් පිරී ඇතිසේම මගේ චරිත කොටස ලෙස නාටකයේ නියමිත වී ඇති කුමන හෝ කොටසක් එයට නියමිත කාලයේදී රඟ දැක්වෙනවා. මේ පිළිබඳව සැකයක් ඇති කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. භක්ති මාර්ගයේදී මා තුළ ඥානය ඉස්මතු වූයේ නම් මාය පවසනවා ඇති. ලක්ෂ්මී සහ නාරායණටවත් එහිදී මෙම ඥානය නොමැත. එය නාටකයේ නියම වී නැත. අහවල් ගුරු ඔවුන්ට විමුක්තිය ලබා දෙන බව මිනිසුන් පවසන නමුත් ගුරු
විමුක්තිය ලබා දෙන්නේ කෙසේද? ඔවුන්ට තම තමන්ගේ චරිත කොටස් තිබේ. ඇතැමුන් පවසන්නේ ලෝකය නියත වශයෙන්ම නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවේයි. චක්‍රය නොකඩවා භ්‍රමණය වෙයි. ඔවුන් භ්‍රමණය වන රෝදයක් පෙන්වා ඇත. බලන්න ලෝක චක්‍රයේ විස්මය දෙස. භ්‍රමණය වන රෝදය භ්‍රමණය කිරීමෙන් ඔබට ඔබගේ ජීවිකාව උපයා ගැනීමට හැකි වෙයි. ලෝක චක්‍රය ගැන දැනුවත් වීමෙන් ඔබට උපත් 21කට ප්‍රතිලාභයක් ලැබෙයි. බාබා නිවැරදි අරුත පහදා දෙයි. අන් සෑම කෙනෙක්ම විස්තර කරන්නේ වැරදිවටය. ඔබගේ බුද්ධියේ අගුල් විවිධ වී ඇත. උසස්ම වන්නේ පරමාත්ම දෙවියන් වන අතර ඉන්පසුව සූක්ෂම කලාපයේ වැසියන් වන බ්‍රහ්මා, විෂ්ණු සහ සංකරය. පසුව ශාරීරික ලෝකයේ ප්‍රථමයෙන් ලක්ෂ්මී සහ නාරායන වන අතර ඉන්පසුව ජගදම්බා සහ ජගත් පිතාය. ඔවුන් සංගම යුගයේ සිටින නමුත් ඔවුන්ද මනුෂ්‍යයන්ය. ඔවුන්ට වැඩිපුරක් නැත. බ්‍රහ්මාට පවා ඇත්තේ අත් දෙකක් පමණයි. භක්ති මාර්ගයේ පින්තූරවල ඔවුන්ට බොහෝ අත් තිබේ. කෙනෙකුට අත් 8ක් තිබේ නම් ඔහුට පාද 8ක්ද තිබිය යුතුයි. නමුත් ඒ එසේ නොවේ. ඔවුන් රාවණ පෙන්වා ඇත්තේ හිස් 10ක් ඇතිවය. එසේනම් ඔහුට පාද 20ක්ද තිබිය යුතුයි. මේ සියල්ල බෝනික්කන් ක්‍රීඩාවකි. ඔවුන්ට කිසි දෙයක් නොවැටහෙයි. රාමායනය කියවන විට බොහෝ දෙනෙක් හඬයි. පියා විස්තර කරන්නේ ඒ සියල්ල භක්ති මාර්ගයයි. ඔබ පාපයේ මාර්ගය අනුගමනය කිරීමට පටන් ගත්තා සිට ඔබ රාග කොට මත අසුන් ගැනීමෙන් අවලස්සන විය. දැන් එක් උපතකට ඥාන කොතෙහි අසුන් ගැනීමේ බන්ධනය බැඳීමෙන් ඔබ උපත් 21කට උරුමය හිමි කරගන්නවා. එහිදී ඔබ ජීවාත්ම අවධානයෙන් සිටී. ඔබ එක් පැරණි ශරීරයක් හලා දමා අලුත් එකක් ගනී. හැඬීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ලදරුවෙක් උපදින විට ඔබ සුබ පැතුම් ලබා දී විශාල සතුටකින් සමරන නමුත් පසුදායම දරුවා මිය යන්නේ නම් ඔවුන් හඬා වැළපෙයි. මේ දුක් ලෝකයයි. මුළු නාටකයම ಭಾರತයේ ගැන බව ඔබ දන්නවා. සදාතනික දේශය ಭಾರತයයි. සතුට සහ දුක, දිව්‍ය ලෝකයේ උරුමය සහ අපාය තිබෙන්නේ මෙහි පමණයි. දිව්‍යමය දෙවි පියාණන් අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකයේ නිර්මාණය කරන්නට ඇති. එය වසර 100,000 ගණනක් පිළිබඳ ප්‍රශ්නයක් නම් කිසි කෙනෙකුට කිසිවක් මතකයේ තබා ගැනීමට හැකිවන්නේ කෙසේද? එය නැවතත් දිව්‍ය ලෝකේ වන්නේ කෙසේද කියා කිසිවෙක් නොදනී. ඔවුන් පවසන්නේ කලි යුගයේ තව වසර 40,000ක් ඉතිරිව තිබෙන බවය. වසර 5000කදී
ඔබ උපත් 87ක් ගන්නේ නම් වසර 40000කදී ඔබට උපත් කොපමණ ගැනීමට සිදු වේද කියා කවුද දන්නේ? ඔය දරුවන්ට දැන් වැටහීම තිබේ. ඔබ දැන් ආලෝකයේ සිටින නමුත් ඥානය නොමැති සියලුම දෙනා සිටින්නේ අවිදුනින්දේය. මෙය අවිද්‍යාවේ අන්ධකාර රාත්‍රියයි. කිසි කෙනෙකුට ලෝක චක්‍රය පිළිබඳ ඥානය නොමැත. අප නළුවන්ය. මෙම ලෝක චක්‍රයට කොටස් 4ක් තිබේ. මෙම දේවල් වැටහෙන්නේ මනුෂ්‍යයන්ට පමණයි. පරම පියා ඥානයෙන් සපිරී බව දැන් ඔය දරුවන් දන්නවා. ඔහුට ඇති සෑම විශේෂත්වයක්ම ඔහු ඔබට දානය කරයි. ඔබට උරුමය ලැබෙන්නේ ඥානයේ මහා සාගරයෙනි. බාබා සෑම විටකම ඔබට පවසන්නේ ශාරීරික ජීව සිහි නොකරන්න. මා ඔබට ශාරීරික ජීවයකගේ මාර්ගයෙන් කතා කරන නමුත් ඔබ සිහි කළ යුත්තේ අශාරීරික මාවයි. ඔබ අඛණ්ඩව සිහිපත් කිරීමේ සිටියොත් ඔබගේ බුද්ධියේ අගුල විවර වීම සඳහා ඔබ ඥානය ධාරණයද කරගනී. විනාඩි 15ක් හෝ පැය භාගයකින් ආරම්භ කර ඉන්පසු එය දිගටම වැඩි කරගන්න. අවසානයේදී පියා හැර වෙනත් කිසිවෙකු සිහි නොවිය යුතුය. මෙම හේතුව නිසා සංන්‍යාසයෙන් සෑම දෙයක්ම අතහැර තපස්යාවේ අසුන් ගනී. එවිට ඔවුන් තම සිරුරු අත්හරින විට අවට පරිසරය සාමකාමී වෙයි. නගරේ ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් ඔහුගේ සිරුර අත්හල විට මෙන් ජීවාත්ම සදාකාලික බවත් ඔවුන් ආලෝකයට මුසු නොවන බවත් යන ඥානය ඔබට දැන් තිබේ. ඔවුන්ට මෙම ඥානය නොමැත. ජීවාත්ම කිසිදා විනාශ නොවන බවත් ජීවාත්ම තුල ඇති ඥානයද කිසිදා විශාල නොවන බවත් බාබා විස්තර කර දෙයි. නාටකය අවිනාශීය. ස්වර්ණමය රිදී තඹසා කලි යුගයන්හි චක්‍රය නොකඩවා භ්‍රමණය වෙයි. ඔබ ලක්ෂ්මී සහ නාරායණ බවට පත්වන අතර ඉන්පසුව වෙනත් ආගම්වල ජීවාත්මයන්ද අංක පිළිවෙලට දිගටම පහළට පැමිණෙයි. දෙවි පියාණන් එක්කෙනෙකි. ස්වර්ණම යුගයේ සිට කලි යුගයේ දක්වා අඛණ්ඩව ව්‍යාප්තිය සිදු වෙයි. වෙනත් වෘක්ෂයක් වර්ධනය විය නොහැක. තිබෙන්නේ එක් චක්‍රයක් පමණක් වන අතර ඔවුන් සිහි කරන්නේද එක්කෙනාව පමණයි. ඔවුන් ගුරු නානක් සිහි කරන නමුත් ඔහු තමන්ගේම කාලයේදී පැමිණිය යුතුය. සෑම කෙනෙක්ම උපත් සහ මරණ චක්‍රය තුළට පැමිණිය යුතුය. ක්‍රිෂ්ණා සෑම තැනකම සිටින බව මිනිසුන් විශ්වාස කරයි. සමහරු එක් ජීවයක් ගැනත් වෙනත් අය තව කෙනෙක් ගැනත් විශ්වාස කරයි. බාබා විස්තර කරන්නේ දරුවනි, සියල්ලන්ගේම දෙවියන් එක් අශාරීරික කෙනා බව උපක්‍රමශීලීව පහදා දෙන්න.
ගීතාව පැවසෙන්නේ දෙවියන් පවසයි කියාය. එබැවින් සියලුම ආගමික ශාස්ත්‍රයන්ගේ මව සහ පියා වන්නේ ගීතාවයි. මන්ද සෑම කෙනෙකුටම විමුක්තිය ලැබෙන්නේ ගීතාව තුළින් නිසා. පියා සෑම කෙනෙකුගේම දුක ඉවත් කර ඔවුන්ට සතුට ලබා දෙයි. භාරතය සෑම කෙනෙකුගේම වන්දනා ස්ථානයයි. ඔබට විමුක්තිය ලැබෙන්නේ පරම පියා මගින් පමණයි. මෙය ඔහුගේ උපන් ස්ථානය වන අතර සෑම කෙනෙක්ම සිහි කරන්නේ ඔහුවයි. පැමිණ සෑම කෙනෙක්වම රාවණගේ රාජධානියෙන් මුදවා ගන්නේ පරම පියාය. එය දැන් අන්ත අපායයි. පියා පවසන්නේ අහෝ ශරීර තුල සිටින ජීවයනේ. ඔබ දැන් පෙරලා නිවසට යා යුතුයි. සරලව මා සිහි කරන්න. ඔබ කවුරු හෝ ශාරීරික ජීවියෙක් තුළ සිරගත වන්නේ නම් ඔබට හඬන්නට සිදුවෙයි. ඔබ එක් අය පමණක් සිහි කළ යුතුයි. උපත් 21කට ඔබ නොහඬනේම ස්ථානයට ඔබ යා යුතුයි. කෙනෙක් මිය ගොස් ඔබ හඬන්නේ නම් ඔබට හැඬීමට ඔරොත්තු දීමට නොහැකි වෙයි. කෙනෙක් සිහි කරන අතර ඔබට කම්පනයක් සිදු වී ඔබ සිරුරත් හරින්නේ නම් පහත් තත්වයක් හිමි වෙයි. ඔබ ශිව බාබා සිහි කළ යුතුයි. බොහෝ දෙනෙකුට හෘදයාබාධ සෑදේ. ඇද්දින විට සහ එහෙමී යන විට ඔබ ඒකායන පියා සිහි කළ යුතුයි. මෙයත් බුද්ධියේ සනිටුහන් වෙයි. ඔබ දවස පුරාම බාබා සිහි නොකරන නිසා ඔබට සමෝහයක අසුන් ගැනීමට සලස්වයි. සෑම කෙනෙක්ම එකට එකතු වී සිටින විට සාමූහික බලයක් තිබේ. ඔබගේ බුද්ධියෙන් වෙනත් කෙනෙක් සිහිවන්නේ නම් ඔබට නැවත උපතක් ගැනීමට සිදුවෙයි. කුමක් සිදු වුවත් ඔබ ස්ථාවරව සිටිය යුතුයි. ශරීර පිළිබඳ අවධානය ඉතිරි නොවිය යුතුයි. ඔබ පියාගේ සිහිපත් කිරීමේ කොපමණ රැඳී සිටින්නේද? එය ඔබගේ සිහිපත් කිරීමේ වාර්තාවේ සටහන් වනවා. ඔබ විගසින් මෙහි සිට ගොස් ඔබගේ සියසුනේ අසුන් ගන්නා බව දැන ගැනීමෙන් ඔබද බොහෝ ප්‍රීතිමත් වෙයි. පියා සෑම විටකම පවසන්නේ දරුවනි ඔබ කිසිම විටක නොහැඬිය යුතුයි. අඬන්නේ වැඳබුවන් පමණයි. ඔබ මෙහිදී සම්පූර්ණයෙන්ම ගුණධම් වලින් පිරී සිටිය යුතු අතර එවිටය අවිනාශී වෙයි. උත්සාහ දැරීම අවශ්‍යයි. ඔබ තමන් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඔබ තුල යම් නරක භූතයෙක් සිටින්නේ නම් ඔබට උසස් තත්වයක් හිමි කර ගැනීමට නොහැකිය. නාරද බැතිමතෙක් වූ අතර ඔහුට ලක්ෂ්මී විවාහ කර ගැනීමට අවශ්‍ය විය. ඔහු තමන්ගේම මුහුණ දුටු විට එය රිලෙවකුගේ මෙන් විය. ඔබ ලක්ෂ්මී විවාහ කර ගැනීමට උත්සාහ දරනවා. පාපයන් පහ තිබේ. යම් කෙනෙක් ලක්ෂ්මී විවාහ කරගන්නේ කෙසේද?
විශාල උත්සාහයක් අවශ්‍යයි. ඔබ දිනාගන්නේ විශාල ලොතරැයකි. අප නියත වශයෙන්ම රජවරුන් වෙයි. නමුත් පුරවැසියන්ද සිටෙයි. 100,000 ගණනකින් ව්‍යාප්තිය සිදු වෙයි. ඕනෑම කෙනෙක් පැමිණි විට ප්‍රථමයෙන් පියාගේ හැඳින්වීම ලබා දෙන්න. පාරිශුද්ධ කරු පරම පියා පරමාත්ම ජීවයේ සමග ඔබගේ සම්බන්ධකම කුමක්ද? ඔහු පියා බව ඔවුන්ට නිසකයෙන්ම කීමට සිදු වෙයි. සෑම කෙනෙක්වම අපවිත්‍ර බවෙන් පිවිතුරු කරන පාරිශුද්ධ කරු ඔහුම පමණක් බව ඔහුනට ලියන්නට කියන්න. ඔවුන් මේ ලිඛිතව ලබා දුන් විට තර්ක නොකරනු ඇති. ඔවුන්ට පවසන්න, ඔබ මේ පැමිණියේ සවන් දෙන්නද කතා කරන්නද? සියල්ලන්ටම පිරිනමන්නා අශාරීරිකයි. ඔහුට සූක්ෂම හෝ ශාරීරික ස්වરૂපයක් කිසිදා නොමැත. අච්චා, ප්‍රජාපිතා සමග ඔබගේ සම්බන්ධකම කුමක්ද? මෙම කෙනා ශාරීරික වන අතර අර කෙනා අශාරීරික පියාය. අප සිහිපත් කරන්නේ ඒකායන පියාවයි. අරමුණ සහ ඉලක්කය එයයි. ඔහුගේ මාර්ගයෙන් අපි රාජධානිය හිමි කරගන්නවා. අච්චා, සුමිහිරි ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. කිසිම ශාරීරික ජීවියෙක් මත ඔබගේ බුද්ධියට සිරගත වීමට ඉඩ නොදෙන්න. ඔබ නිවැරදි සිහිපත් කිරීමේ වාර්තාවක් තබාගත යුතුයි. ඔබ කිසි විටක නොහැඬිය යුතුයි. අංක 2. ඔබ තම ආදිතම ධර්මය වන සාමයේ ස්ථාවර වේ යුතුයි. සාමය සොයමින් එහි මෙහි නොයන්න. සාම දේශය සහ සතුටේ දේශය සිහිපත් කරන්න. වරදානය, ඔබ අධෛර්යමත් වීමෙන් සහ උඩදුකමින් නිදහස් වී නිහතමානව ප්‍රතිසංස්කරණ කාර්ය ක්‍රියාත්මක කරන්න. එය විස්තර කරනවා, ඔබ උත්සාහයේ කිසි විටක සිත අධෛර්යමත් කර නොගන්න. මා මේ දේ කරන්න ඕන. මා මේ බවට පත් වෙන්න ඕන. ජයග්‍රාහී ජපමාලය මගේ සිහිවටනයයි. යන අවධානයෙන් ජයග්‍රාහී වන්න. එක් විනාඩියකට හෝ තප්පරයකට අධෛර්යමත්කම ඔබේ හදවත් තුළට පිවිසීමට ඉඩක් නොදෙන්න. ඔබට බලවත් වීමට උඩඟුකම හා අධෛර්යමත්කම ඉඩ දෙන්නේ නැත. උඩඟුකම ඇත්තන්ට බෙහෙවින් නිന്ദා සහගත හැඟීම්ද තිබෙයි. එබැවින් මේ දෙකින්ම නිදහස් වී සිටින්න. එයින් පසු ඔබට ප්‍රතිසංස්කරණ කාර්යය ක්‍රියාත්මක කිරීමට හැකි වේවි. පාඨය
ලෝක සේවාවේ සිහසුන මත අසුන්ගත් කල ඔබට ඔබේ රාජධානියේ සිහසුන මත අසුන් ගැනීමට හැකි වේවි. ඕම් ශාන්ති.